साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता यो कप्पकोटिहिपि अप्पमेयं कालं करुन्तो अतिदुःखराणि खेदं गतो लोकहिताय नाथो नमो महाकारुणिकस्स तस्स असम्बुद्धं बुद्धनिसेवितं यं भवा भवं गच्छति जीवलोको नमो अविद्यादिकिलेशजालं विध्वंसिनो धम्मवरस्स तस्स गुणेहि यो शीलसमाधिपञ्ञा विमुक्तिज्ञानपभूतिहि युक्तो खेत्तं जनानं कुशलात्थिकानं तमरिय संघं शिरसा नमामि साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अपि पस्सेन सेमानो सल्लेहि सल्लली कतो सेय्योब वलवा भुज्जो युञ्ज मन्येव सारथीति श्रद्धावंत पिंवतुनि පුරා රාත්‍රියක් අවසන් වෙලා හිරුරැස් ධාරාවෙන් ලෝකයම ප්‍රබුද්ධ වන මොහොතේදී සම්බුදු රජාණන් වහන්සේ නැමැති රන් හිරු මඩලින් ඔබේ හද මන්දිරය ආලෝකමත් කරගන්නයි මේ මොහොතේ පටන් ඔබ සූදානම් වෙන්නේ. සිත නිවී ගිය උදෑසන, ලය පහන් වී ගිය උදෑසන, ගහද කොළද පිබිදිලා අලුත් දවසකට සැරසෙන මොහොතේ හැම දෙනාගේ ජීවිතවලට මේ අමා ධර්මය සාන්ත වූ සැනසෙලිදායක අමා පවනක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. ජීවිතය ජය ගන්නට ජීවිත හටනේ යෙදෙන කාටත් නොඑක් විදිහේ ප්‍රශ්න පීඩා මැදින් පීඩිතව ඉන්න කොයි කාටත් පුංචි දුවා දරුවන්ගේ පටන් මුළු ජන සමාජයේ සෑම වයස් ප්‍රභේදයකම ජීවත් වන හැම දෙනාටම එකසේම වැඩදායක දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුඩා මාහලු කවුරුත් මේ ධර්ම මාර්ගයෙන් එකම සැනසීමක් ලබනවා. හිතේ සැනසීමත්, තෘප්තිමත් ජීවිතයත්, යහපත් වූ අනාගතයත් මේ සියල්ල කැටි වූ තැන තමයි තථාගතයන් වහන්සේගේ අමා දහම් ධාරාව. ඒ සද්ධර්ම ධාරාවෙන් ඔබේ හදවත නිවී සැනසේවා. ජීවිතයට අමිල ශාන්තියක් උදා වේවා. බුදු ගුණ සිහි වේවා. දම් ගුණ සිහි වේවා. සංඝ ගුණත් සිහි වේවා. බුදු ගුණ මුත්තේපුල් මෙත් භාවුන් මුත්සිත නොවේවා කෙනෙකු හිදු පර වැඩමෙමුත් පියෝමා. ඔබේ කටින්
බුදු ගුණ කියවේවා. ඔබේ හදවතේ මෛත්‍රී සහගත කාය වාක් මනෝ සංකල්පනා පහළ වේවා. ආත්මාර්ථයත් පරාර්ථයත් උභයාර්ථයම මනාව සාධනය වන උත්තම දවසක් වේවා. මේ අහන බණ පදයෙන් ඔබේ හදවත සිහිල් වේවා කියලා මම ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිතීමත් ධර්මයේ හැසිරීමත් සංගරුවන ඇසුරු කිරීමත් තිසරණේ පිහිටම කියලා හඳුන්වනවා. තෙරුවන් වහන්සේලාගේ සරණ මිනිසෙකුට ඇයි අවශ්‍ය වන්නේ? තෙරුවන් සරණින් තොර සැනසීමක් නැති නිසා. සැනසීම කියන වචනේ අහන එකත් සැනසිලිදායකයි. සතුට කියන වචනේ අහන එකත් සතුටුදායකයි. යහපත කියන වචනයත් යහපත්දායකයි. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම වමනා කරන පූර්ණ වූ මානසික සැනසීමත් පූර්ණ වූ සංසාර සැනසීමත් ලැබෙනවා මේ දහමින්. ඒ කියන්නේ මෙලොවින් පරලොවට යන දා සුගතියත් කෙලවර ශාන්ත නිවන් සුවයත් උදා කර දෙන මේ අමා දහමට සිත පහදවාගෙන සවන් දෙන්න. මේ අමා දහමින් හදවත ප්‍රබුද්ධ කරගන්න. දැන් ඔබ සසරක් නිදාගෙන හිටියා. දැන් අවදි වෙන්න. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ නැමැති භේරී නාදයෙන් ඔබ අවදි කරනවා. සවන් යොමු කරන්න. ආපාරුතාතේ සංගමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුච්ඡන්තු සද්ධං විහිංස සංඤී පගුණං නභාසයින් ධම්මං සුචින්නම් මනුජේසු බ්‍රහ්මේ. මම ඒ යමා දොර විවර කරනවා ලෝ සතුන් උදෙසා. සදහැති සියල්ලෝ යොමා සවන් නසත්වා අමාසුවේ වෙත යනු කැමැති. එලෙසනුයි ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට පෙර ලෝ සතුන්ට සිහිපත් කළේ. එහෙනම් ඔබ ඔබේ සවන් යොමු කරමින් ශාන්ත හැඟුමින් සුවපත් හදක් ඇති කරගෙන මේ ධම අහන්න. අපි හැම දිනාටම මේ ජීවිතේ ජය ගන්නට අවශ්‍ය කරන ප්‍රධාන ධර්මයක් තමයි වීරිය කියලා කියන්නේ. බොහෝ දෙනාට නැති වූම දෙයක් අඩුවම දෙයක් තමයි වීරිය කියන්නේ. බොහෝ දෙනා අද ඉන්න తত্ত্বය නැත්නම් බොහෝ දෙනා දුකටපත් වෙලා අසරණ වෙලා ඉන්නවා නම් ඒ අසරණ බවට දුකට ප්‍රධානම හේතුවක් තමයි වීරිය නැතිකම. වීරියක් නැතිව කුසක් පිරිච්ච මිනිහෙක් ඉතිහාසයේ නැහැ. වීරියක් නැතිව කෙතක් කුඹුරක් අස්වද්දපු මිනිහෙක් ඉතිහාසයේ නැහැ. වීරියක් නැතිව භවභෝග සම්පත් ඉදුනේ නැහැ, පැසුනේ නැහැ, ගහකොළ වැවුනේ නැහැ, ගේ දොර හැදුනේ නැහැ, යන්ත්‍ර සූත්‍ර නිම වුණේ නැහැ. වීරියක් නැති තැනක කිසිම ප්‍රගතියක් තිබුණේ නැහැ. හැබැයි වීරිය කියන ධර්මය නිවැරදි ලෙස යොදා ගැනීමත් යහපත පිණිස යොදා ගන්නාත් මිනිස්සු ඊටාම අඩුයි ලෝකේ. ලෝකේ අති බහුතරයක් වීරිය යොදාගන්නේ උත්සාහය යොදාගන්නේ මොකටද? අකුසල් කර්ම කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොහෝ දෙනා මේ ජීවිතේ දුකසේ පව්කම් කරනවා කියලා. පීඩා මැද පව්කම් කරනවා. පීඩාවෙන් දුකසේ මුහුදු යනවා, ගිහිල්ලා මසුන් මරනවා. පීඩාවෙන් දුකසේ සුරා හදනවා, අන්තිමට මරණින් මත්තටත් දුක විඳිනවා. මේ ලෝකේ බොහෝ දෙනා පෞරස් කරන්නේ බොහෝම දුකසේ පීඩා මැද. මෙලොවත් පීඩාවෙන් ඉඳලා මරණින් මත්තේ අන්ත පීඩාවකට වැටෙනවා. එයත් වීරිය වඩන්නේ මොකටද? වීරිය වඩන්නේ පව් වැඩ කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වීරිය වඩන්නේ මොකටද? අකුසලයෙන් ඈත් වෙන්නත් කුසල් වඩන්නත්. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ආන්නේ දෙකට වීරිය අවශ්‍යයි. සචිත්ත පරියෝදපණං ඒත් වීරිය අවශ්‍යයි. ඉතින් මේ වීරියෙන් මේ කරුණු තුන සම්පාදනය වෙනකොට ඒ පුද්ගලයාගේ ජීවිතයට මින් පෙර කිසිදාක නොලැබුණ වාසනාවක් ලැබෙනවාමයි. මින් පෙර කිසිදාක නොලැබුණ සැනහීමක් ලැබෙනවාමයි. මින් පෙර කිසිදාක මුණ නොගැසුණ ශාන්ති මාවතක් විවර වෙනවාමයි. වීරිය වඩන්න. වීරිය වැඩිම පුදුම සහගතයි දියුණුවට හේතු වෙනවා. ලෞතර බුද්ධ රාජ්‍යයට වැඩම කළ
භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මම මේ බුද්ධ රාජ්‍යයට පත් වුණේ මේ අල්ප උත්සාහයකින් නෙමෙයි. මම බුද්ධ ගයා පින්බීමේ වජ්‍රාසනයේ මත බද්ධ පරයන්කයක් බැඳගෙන වාඩි වෙද්දී මම මෙන්න මෙහෙම හිතුවා කියනවා. කොහොමද? කාමං තචෝච නහරෝ චාට්ඨී චවසිස්සතු උපසුස්සතු ශරීරේ මස්ස ලෝහිතං යන්තං පුරිසත්තාමේන පුරිස විරියේන පත්තම්බං නතං අපාපොනිත්වා විරියස්ස සන්තහානම් භවිස්සති. පුරිස විරියෙන් පුරිස පරක්‍රමයෙන් යම් බඳු අවබෝධයකට පැමිණිය යුතුයි නම් ඒ දක්වා මම උත්සාහවත් වෙනවා. මගේ අස්ථි පංජරයේ විසිරී ඒවා, මස් සිඳී ඒවා, ලී සිඳී ඒවා. ඒත් මම නතර කරන්නේ නෑ මේ උත්සාහය. අන්න එහෙම හිතලයි මහණෙනි මම වීරිය බල පිහිටුවලා සව් කෙලසුන් නසා දමා මර සටන ජයගෙන ලෞතුරු සැනසීමේ සුවය අත්පත් කරගත්තේ. බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තේ ඒ විදිහට මම හිතලා වීරිය වඩලා. මහණෙනි නුඹලාත් ඒ විදිහට වීරිය වඩන්න. නුඹලාත් පසුබසින්න එපා. මහණෙනි නුඹලටත් ওই විදිහටම හිතන්න වෙනවා මේ දුකෙන් අත මිදෙන්න නම්. එහෙනම් මැසි මදුරු පීඩාවට බය වෙලා, පිපාසයට බය වෙලා, කුසගින්නට බය වෙලා, අවුරස්මි සුළං වලට බය වෙලා, වෙන වෙන දෙයට යට වෙලා මේ සටන දිනන්න බෑ. පැමිණෙන සෑම දුකක්ම පාරමී මල් මාලාවකින් ගොතා ඉදිරියට යන්න පුළුවන් නම් අන්න යාට ශාසන දායාදයේ මිහිරක්. උතුම් වීරිය වැඩිම සම්‍යක් ප්‍රධානයක් වෙනවා අන්නේ වගේ කෙනෙකුට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වීරිය ගැන අනේක ආකාරයෙන් කරුණු දේශනා කළා. ශ්‍රාවකයන් යොමු කළා වෙර වඩන්න, වීරිය වඩන්න. දවසක් දා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා වනාරණේ වැඩ ඉන්නකොට පැවිදි ජීවිතයක් ගත කරන ඒ භික්ෂූන් වහන්සේ නමකට ශාසනය එපා වුණා. බුද්ධ ශාසනයේ මහානකම් කිරීම එපා වුණා. ඒ කියන්නේ වැඩක් නැහැ භාවනා කරලා මේ ප්‍රතිපදාවෙන් තේරුමක් නැහැ කියලා මෙහෙම විතර්කයක් ඔහුට ආවා. ඔහුගේ හිතේ ඇති වුණා තේරුමක් නැහැ මේ මහානකම කියලා. එහෙමයි හිතුවේ. ඉතින් දැන් කෙස් රැවුල් වවාගෙන ඉන්නවා. පින්ඩ පාතේ යන්නේ නැහැ. සිවුරක් හොදගන්නේ නැහැ. කුටි අතුපතු ගා ගන්නේ නැහැ. වත් පිළිවෙත් කරන්නේ නැහැ. බුද්ධෝපස්ථානයට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න එන්නේ නැහැ. ඉතින් දවසින් දවස අත්තානං තමන්ගේ ජීවිතය ඕසක්කාපේති. අවර බලා නැත්තම් කිඳා බහින්න සලස්වනවා. ඒ කියන්නේ පිරිහෙනවා දවසින් දවස. ඉතින් භික්ෂුන් වහන්සේලා මොකද කරේ? මේ භික්ෂුව කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසවදාලා මහණෙනි මේ අකමැත්තෙන් මේ භික්ෂුවක් කැඳවාගෙන ආවේ ඇයි? සිදුවීම කිව්වා. ස්වාමීනි මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ භික්ෂුව දැන් ශාසනය අතහරින්න හදනම එපා වෙලාලු ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ සම්බුදු කරුණාවෙන් ලතෙත්තු හදවතින් මధుර මනෝහර ස්වරයෙන් ඇත්තද මහණ මේ කියන කතාව කියලා ඇහුවා. භික්ෂුව පිළිතුරු දුන්නා එසේය ස්වාමීනි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණ මේ නෛර්යානික ශාසනයේ හෙවත් නිවන පිණිස පමුණුවන බුද්ධ ශාසනය තුල ඔබ පැවිදි වෙලා දස බලධාරී සර්වඥ විසරද ගෞතම බුදුරජාණන් වහන්සේ වන මා වැඩ සිටියේදී මගේ මේ අමහ දහමෙන් සැනසුන සරියොත් මොගලන් වගේ මහා ශ්‍රාවකවරු වැඩ සිටියේදී කෙහෙමා උප්පලවන්නා වගේ උත්තමාවියෝ වැඩ සිටියේදී මගපල නිවන්සෝ විඳින මේ සිව්වන පිරිස ඉදිරියේ මොන හිතකින්ද මොන අභිමානයකින්ද ඔබ ඔය කතාව ප්‍රකාශ කරන්නේ? මට මේ ශාසනය එපා වෙලා මට වීරිය වඩන්න බෑ කියලා. මහණ පෙර පඬිතයෝ වීරිය වඩන්නට නුසුදුසු තැනත් වීරිය වැඩුවා කිව්වා. වීරිය වැඩීමෙන් පළක් නොවෙන තැනත් Tamanට ඒත් වීරිය වැඩුවා කිව්වා. ඉතිහාසයේ පඬිතයෝ නුවණැත්තෝ. දැන් බුද්ධ ශාසනය කියන්නේ වීරිය වඩන්න තැනක්. හැබැයි අන්‍ය ආගම් කියන්නේ වීරිය වඩන්න තැනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍ය ආගමකට ගිහිල්ලා අන්‍ය ඉගැන්වීමකට ගිහිල්ලා වීරිය වඩන්නේ නැතුව දෙන දෙයක් අනුභව කරලා නිදාගෙන ඉන්න එක හොඳයි කියලා. වීරිය වැඩුවොත් එයාට අලාභයක් කියනවා. වීරිය වැඩුවොත් එයාට පාපයක් කියනවා. අන්‍ය ඉගැන්වීම ලැයියේ ඒ තැන්වල තියෙන යාග කරන්න, හෝම කරන්න, සතුන් ඝාතනය කරන්න, පුද පිළිවෙත් කරන්න, පඳුරු පුදන්න,
නොඑක් විදිහේ විසම දෘෂ්ටීන් තමයි ඒ තැන්වල තියෙන්නේ. ඉතින් ඒවා කරන්න පව් පිරෙනවානේ. ඒවා නොකර ඉන්න එකම හොඳයි. ඒ තැන්වලට ගිහිලා ඒවා කරන්නට උත්සාහ නොකිරීමම හොඳයි කියලා දේශනා කරනවා. අන්‍ය තැන්වල අන්‍ය ඉගැන්වීම් වල වීරිය නැති තරමට හොඳයි. හැබැයි බුද්ධ ශාසනයේ වීරිය නොතිබුණොත් විනාසයි. වීරියමයි සෑම සංසිඳීමකටම හේතු වෙන්නේ. වීරියවන්තයාමයි සමත භාවනා වඩන්නේ. වීරියවන්තයාමයි විදර්ශනා කරන්නේ. වීරියවන්තයාමයි හැඟීම් පාලනය කරන්නේ. වීරියවන්තයාමයි ආවේගයන් පාලනය කරගෙන පව් නොකර ඉන්නේ වීරියවන්තයා. පව් නොකර සිටීමටම වීරියක් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ බුද්ධ ශාසනයේ වීරියවන්තයාමයි ජයග්‍රහණය කරන්නේ. යහපත් වූ වීරියක් ඇති කෙනාමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් අර භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණ ඔබ මේ වගේ ශාසනයක පැවිදි වෙලා මම වීරිය අතහැරලා ඉන්නේ. මම පැවිදි ජීවිතෙන් හෙට අනිද්දාට අයින් වෙනවා කියලා ඔබ කොහොමද කියන්නේ බයක් සැකක් නැතුව? කොහොමද ඔබට කියන්නේ එහෙම පෞරුෂයක් ආවේ පෙර විසූ පඬිතයෝ වීරිය නොවඩන්න ඕන තරත් වීරිය වඩලා තියෙනවනේ. හැබැයි ඔබ වීරිය වැඩි යුතු තැන වීරිය වඩන්නේ නැහනේ කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් තථාගතයන් වහන්සේ වදාලා. ඉතින් මේක අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අසා වදාරනවා ස්වාමීනි කිනම් කාලයකද ඔය නුවණැත්තෝ අසාසනයක අභූමියක වීරිය වැඩුවා කියලා තථාගතයන් වහන්සේ වදාළේ. අපිටත් ස්වාමීනි ඒ ඉතිහාස පුවත කියා දෙනසේක්වා කියලා ආරාධනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර බරණැස් නම් වූ රජ කෙනෙක් හිටියා. බරණැස් නගරේ බ්‍රහ්මදත්ත නම් වූ රජ කෙනෙක් හිටියා. බරණැස් රජතුමා කිව්වත් බ්‍රහ්මදත්ත රජතුමා කිව්වත් එකම රජෙකුට තමයි බොහෝ සෙයින් ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මේ රජතුමාට දාව නැත්තම් රජතුමාගේ අශ්ව මණ්ඩලයේ නැත්තම් අශ්ව බලෑනියට යටත්ව එක්තරා විශේෂ අශ්වයෙක් ලැබුණා. මේ අශ්වයාගේ නම තමයි භෝජාජානීය අශ්වයා. ඒ අපේ මහා බෝසතාණන් වහන්සේ. අපේ මහා බෝසතාණන් වහන්සේදා අශ්ව රාජයෙක් ලෙස ඉපදුණා. ඉපදිලා සෙසු සියලු අශ්වයන්ට වඩා විශේෂ හැසිරීම් වලින් යුක්තයි. හරි උසයි, ඒ වගේම මහතයි, ඒ සියලු අවයව මනාව පිහිටලා තියෙනවා. ආජානීයය කියන්නේ අස්ගොව්වාගේ අදහස් දන්නවා. රජතුමා නම් පිටේ යන්නේ රජතුමාගේ අදහස් දන්නවා. ඒ අනුව ඔහු ගමන් කරනවා. ඉතින් මේ භෝජාජානීය අශ්වයා හේවත් අපේ බෝසතාණන් වහන්සේදා මනාව උඩුවියන් අදින ලද, ඒ වගේම මනා භූමියක් උපමට්ටම් කරන ලද භූමියක සුවඳ තෙල් පහන් දැල්වෙන අශ්වශාලාවක තමයි ලැබුම් අරගෙන ඉන්නේ. ඉතින් එදා අපේ මහ බෝසත් අශ්වරාජයාට අනුභව කරන්න ලැබෙන්නේ මහ රජතුමා අනුභව කරන ආහාරමයි. සෙසු අශ්වයන්ට තනකොළ ආදී දේවල් ලබා දෙනවා. හැබැයි භෝජාජානීය අශ්වයාට ලබා දෙන්නේ තනකොළ නෙමෙයි. මහා රජතුමා අනුභව කරන ආහාර. ඉතින් මෙහෙම කල්ගත වෙනකොට මේ බරණැස් රජකම බොහොම රජවරු ප්‍රාර්ථනා කරන තනතුරක්. බරණැස කියන්නේ බොහොම සමෘද්ධිමත් නගරයක්. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් මේ බරණැස දැන් කියන්නේ වාරාණසී කියලානේ. ඉතින් මේ බරණැස රජකම ලබා ගන්න බොහෝ රජවරු බලාගෙන ඉන්නේ. සමීප රටවල් වල රජවරු 7 දෙනෙක් කතිකා කරගෙන මේ බරණැස් රජකම අල්ල ගන්න කියලා ආව විශාල බලයනි සමග. ඇවිල්ලා නගරේ වට කරගෙන 7 තැනක කඳවුරුලා ගත්තා. කඳවුරු බඳිමින් පණිවිඩයක් යවුවා බරණැස් රජකම අපිට ලබා දෙන්න, නැත්නම් අපිට යටත් වෙන්න, එහෙම නැත්නම් යුද්ධයට සැරසෙන්න කියලා. ඇමතිවරු බරණැස් රජතුමාට දැනුම් දුන්නා. බරණැස් රජතුමා සියලු ඇමතිවරු කැඳවලා ඇහුවා දැන් මොකද කරන්නේ? ඉතින් ඒ වෙලාවේ ඒ ඇමතිවරු එක හෙලාම ප්‍රකාශ කළා අර භෝජාජානීය අශ්වයා සහ ඒ අස්ගොව්වා පිළිබඳව. ඒ අස්ගොව්වත් බොහොම දක්ෂ කෙනෙක්. ඒ අස්ගොව්ව විදුලි වේගයෙන් අශ්වයාව අරන් යන දන්නවා. ඉතින් ඇමතිවරු කියනවා එක හෙලාම දේවයන් වහන්සේ ඉස්සෙල්ලාම යුද්ධයට යන්න එපා. දේවයන් වහන්සේ ටිකක් ඉන්න. අපි මේ දක්ෂ වූ අස්ගොව්වෙක් ඉන්නවා. අන්නේ අස්ගොව්වා යවලා බලමු තත්ත්වය මොකක්ද කියලා. මේ අස්ගොව්වා කැඳෙව්වා. අස්ගොව්වා කැඳවලා කියනවා ඔබට පුළුවන් ද මේ රට ආක්‍රමණය කරගෙන ඉන්න, වට කරගෙන ඉන්න සතුරු බලයනි සමග යුද්ධ කරන්න? අස්ගොව්ව ප්‍රකාශ කරනවා දේවයන් වහන්සේ අපට එහෙම නැත්නම් මට භෝජාජානීය අශ්වය ලබා දෙනවා නම් මම යුද්ධයට යන්නම් කිව්වා.
රජතුමා කිව්වා කැමැති අශ්වයෙක් අරගෙන ඉක්මනින්ම ගිහිල්ලා මේ සතුරන්ව පළවා හරින්න කිව්වා. භෝජාජානී අශ්වයා හොඳට කෑම බීම කවලා සන්නාහ සන්නද්ධ කළා. ඒ කියන්නේ සම්පටි වලින් යකඩ පතුරු වලින් ආවරණය කළ යුතු සියලු තැන් ආවරණය කළා. ආවරණය කරලා මේ අස්ගොව්වාත් සන්නාහ සන්නද්ධව, ඒ කියන්නේ යුද හැට්ට අඳිමින්, ධනු දරමින්, ඊ දරමින්, එල්ල තෝමර දරමින් අශ්වයාගේ පිටට පැන නැගුණා. පැන නැගිලා මේ අශ්වයාට පුළුවන් විදුලි වේගයෙන් දුවන්න. වෙන කිසිම අශ්වයෙකුට ඒ වේගයෙන් දුවන්න බෑ. ඉතින් මේ අශ්වයා ලවා මෙහෙයවලා පළවෙනි සතුරු කඳවුරේ හිටපු රජතුමා පන්න පිටින්ම අල්ලගත්තා. අල්ලගෙන කෙස් වැටියෙන් ඇදගෙන ඇවිල්ලා තමන්ගේ නගරයට බාර දුන්නා. තමන්ගේ හමුදාවට බාර දුන්නා. නැවත හොඳට ශක්තිමත් වෙලා දෙවන කඳවුරට කඩා පැන්නා. කඩා පැනලා විදුලි වේගයෙන් ගමන් කරලා ඒ රජතුමා ජීවග්‍රහයෙන් අල්ලගත්තා. ඔය විදියට සතුරු කඳවුරු 6කට ගිහිල්ලා මහා සටනක් කරලා ඒ රජවරු 6 දෙනාම ජීවග්‍රහයෙන් අල්ලගත්තා. කවුද මේ කරන්නේ? අපේ මහා බෝසතාණන් වහන්සේ නැමැති අශ්වරාජයා මත නැගුණ රියදුරා නැත්තම් අස්ගොව්වා. මේ දෙදෙනාගේ බලයෙන් තමයි මෙහෙම කරන්නේ. ඉතින් 6 වෙනි යුද කඳවුරේදී අපේ මහා බෝසත් අශ්වරාජයාට බලවත් වූ අවි පහරක්, ඊ පහරක් තැන් කිහිපයකට වැදුණා. දැන් මේ වෙහෙස නිසා 6 වෙනි කඳවුර අල්ලගෙන 6 වෙනි කඳවුරෙන් ඉවතට ඇවිල්ලා තමන්ගේ නගරයට ඇතුළු වුණාට පස්සේ අපේ මහා බෝසත් අශ්වරාජයා බිම වැටුණා. බිම වැටුණාට පස්සේ අර කවචයන් නැත්තම් සන්නාහයන් ඔක්කොම ගැලෙව්වහම ලේ ධාරා ගලන්න පටන් ගත්තා. ලේ ගලාගෙන ගිහිල්ලා පොළව රතු පාට වුණා. ඉතින් දැන් අස්ගොව්ව කල්පනා කරනවා දැන් මේ අශ්වයාත් එක්ක යුද වදින්න බෑ. වෙන අශ්වයෙක් තෝරගන්න ඕනි කියලා වෙන අශ්වයෙක් සරසන්න පටන් ගත්තා යුද ඇඳුම් වලින්. අන්නේ වෙලාවේ ඒ මොහොතේ අපේ මහා බෝසත් අශ්වරාජයා බිම වැටිලා මේ සියල්ල බලාගෙන ඉන්නවා. මහා බෝසතාණන් වහන්සේ හිතනවා මා හැර 7 වන යුද කඳවුරට ගිහිල්ලා යුද්ධ කරන්න පුළුවන් සමත් අශ්වයෙක් මේ රජතුමා යටතේ නම් නැහැ. මේ දඹදිව නම් නැහැ. යම් විදියකින් මම මෙතනින් මගහැරියොත් මම යුද කඳවුරු 6ක් දුක් විඳලා ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයන්ගෙන් වැඩක් වෙන්නේ නැහැ. රජතුමාත් නැහිලා යනවා. ඒක නිසා මම කෙසේ හෝ මේ සටනට යන්න ඕනි කියලා අස්ගොව්ව ආමන්ත්‍රණය කරලා වදාරනවා නැත්තම් ප්‍රකාශ කරනවා. අපි පස්සේන සේමානෝ සල්ලේහි සල්ලලී කතෝ සෙය්‍යෝව වලවා භොජ්ජෝ යුංජ මඤ්ඤේව සාරති. බිම වැටිලා හිටියත් කිසි දෙයක් කර කියා ගන්න බැරුව බිම වැටිලා සිටියේ නමුදු ආජානී අශ්වයා ශ්‍රේෂ්ඨයි කිව්වා සෙසු තනකොළ කන අශ්වයන්ට වඩා. ඒක නිසා රතාචාර්යය ඔබට ඔය ජයග්‍රහණය කරන්න ඕන නම් මගේ මේ විදුම් ශ්‍රිදුම් බිඳුම් කැපුම් තුවාල ඔක්කොම බෙහෙත් දාලා ඔතන්න කිව්වා. ඔතලා නැවත සන්නද්ධ කරන්න කිව්වා. කවුද මේ කියන්නේ? අපේ මහා බෝසත් අශ්වරාජයා බිම වැටිලා ඉන්න ගම. හොද්දටම අමාරුවෙන් ඉන්න ගම ඔන්න බලන්න වීරියක මහත. අවසානයේදී ඒ රියදුරා එහෙම නැත්නම් අස්ගොව්වා ඒ විදිහටම සරසලා අතිරේක වශයෙන් තුවාල වෙලලා සන්නද්ධ කළා. ඊට පස්සේ විදුලි වේගයෙන් මේ අශ්වයා මත පැන නැගිච්ච අශ්වයා විදුලි වේගයෙන් ධාවනය කරලා 7 වන සතුරු කඳවුරට පැනලා බොහොම මහා යුද්ධයක් කරලා ඒ රජතුමා ජීවග්‍රහයෙන් අරන් ආවා. දැන් මේ 6 තැනි 7 තැනින්ම ඒ ප්‍රධානියෝ ජීවග්‍රහයෙන් කෙස් වැටියෙන් අල්ලගෙන උස්සලා අරගෙන එන්න පුළුවන් අප මහා බෝසතාණන් වහන්සේ සහ ඒ අස්ගොව්වාට. ඉතින් මේ විදිහට අල්ලගෙන ඇවිල්ලා සියලු සතුරු හමුදාව පළවා හැරියා. ඊට පස්සේ බරණැස් නගරේ රජතුමා මේ වීර වික්‍රමයේ බලන්නට කාගේද? අපේ මහා බෝසත් අශ්වරාජයාගේ සහ අස්ගොව්වාගේ වීර වික්‍රමයේ බලන්නට රජමැදුරෙන් එළියට ඇවිල්ලා අංගණයට රජමැදුරට ආව. දැන් විශාල සමිතියක් තියෙන්නේ. ජයපැන් පානය කිරීමේ මොහොත. ඒ වෙලාවේ අපේ මහා බෝසතාණන් වහන්සේගේ ශරීරයේ බැඳලා තිබුණ සන්නාහ යකඩ පටි පතුරු සම්මය වැකින්නක ලියමින් ඉන්න වෙලාවේ රජතුමා ළඟට ආවා. අපේ මහා බෝසත් අශ්වරාජයා ඒ මොහොතේ ප්‍රකාශ කරනවා මහා රජුනි
මටද මගේ අස්ගොව්වාටද යම් ධනයක් ඔබ දිය යුතුයි නම් ඒ සියලු ධනය ලබා දෙන්න කිව්වා. කාටද මේ අස්ගොව්වාට? මට ධනෙ වැඩක් නැහැ කිව්වා. කවුද මේ කියන්නේ? අශ්ව රාජයා අපේ මහ බෝසත්. ඊට පස්සේ නැවත වදාරනවා මේ සතුරු රජවරු 7 දෙනාම මම ඔබට පණ පිටින් ගෙනල්ලා දුන්නා. මේ එක්කෙනෙක්වත් මරන්න එපා. සපත කරගෙන මොවුන් අතහරින්න කිව්වා. ඔබත් පින් දහම් රැස් කරගෙන යන ගමනට යමක් එකතු කරගන්න කිව්වා. මෙහෙම දේශනා කළ අපේ මහ බෝසත් අශ්ව රාජයා දේශනා කළා ඒ කවචයන් මුදනකොටම නැත්තම් ඒ යකට පතුරු සම්පටි ගලවනකොටම ලේ ගලාගෙන ගිහලා එහෙමම මිය ගියා. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ දා මේ කාරණේ අර ශාසනය එපා වෙච්ච භික්ෂුවට දේශනා කළා. මහාන ඒ කාලේ මම වීරිය නොවැඩිය යුතු තැනක වීරිය වැඩුවා. ඉතින් යුද්ධයකට ගිහලා යුද්ධයක් ජය ගන්නට ගන්න වීරිය තරම් වටින්නේ නැහනේ. ඒකයි ඒ කිව්වේ කෙලෙස් සටන ජය ගන්නට ගනු ලබන වීරියනේ වැදගත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ සියලු කරුණු දේශනා කළ අවසානයේ වදාලා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය අවසන් වෙනකොටම අර ශාසනය එපා වෙච්ච භික්ෂුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ඉදිරි මාර්ගඵලත් ලැබලා ශාන්තම නිවනින් සැනහී ගත්තා. ශාසනය එපා වෙච්ච මොහොතක මේ කතා පුවත කියලා දීලා ධර්ම දේශනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරන එදා මගේ පිට උඩ නැගලා යුද්ධ කරපු අස්ගොව්ව තමයි මේ සාරිපුත්ත කියලා. එදා බරණැස් රජතුමා වෙලා ඉපදලා හිටියේ මේ ආනන්ද භික්ෂුවයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. මම මේ කතාව ඉස්සෙල්ලාම අද ඔබට කියා දුන්නේ වීරිය වැඩිීමේ වටිනාකම ගැන කියා දෙන්න. තිරිසංගත ලෝකෙ ඉපදිච්ච අප මහා බෝසතාණන් වහන්සේ එච්චර වීරියක් වැඩුවා නම් සාමාන්‍යයෙන් ඔබේ ජීවිතේ පුංචි ආබාධයක් හැදුනහම ඔබ නිදාගෙන කම්මැලිකමින් කුසීත වෙඳලා හරියනවද? අතප්පයක් කකුලක් සීරිච්ච පමණින් සියලු කටයුතු වලින් අයින් වෙලා කම්මැලි වීම හරියනවද? හිසේ බඩේ කැක්කුමක් හැදිච්ච පමණින් සෙම්ප්‍රතිස්යාවක් හැදිච්ච පමණින් සියලු කටයුතු පසකලා නිදාගෙන සිටීමේ වගතුවක් වෙයිද? සිංහල ජාතිය කියන්නේ නිදාගෙන හිටපු ජාතියක් නෙමෙයි. සිංහලයෝ කියන්නේ ප්‍රබුද්ධ හදවත් ඇති බොහොම සක්‍රීය ජාතියක්. ඉතිහාසයක් මැව්වා මේ ශ්‍රී ලංකා ධරණී තලයට සිංහලයෝ. සුවිශාල ගල්කඳු මතින් ශාන්ත බුදුරුව මතු කළේ ලෝක වංශ කතාවේ සිංහලයෝ පමණයි. සුවිශාල ගල්පළු මතින් සත්මහල් ප්‍රාසාද ඉදි කළේ ලෝක වංශ ඉතිහාසයේ සිංහලයෝ පමණයි. මහ පොළොවට වැටෙන සෑම වතුර බිඳුවකින්ම ප්‍රයෝජනයක් ගන්න ඕන කියන උදාර චින්තාව මිනිස් වර්ගයට හඳුන්වා දුන්නේ සිංහලයෝ. ඒ වගේම වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන උදාර සංස්කෘතිය දිවමන් කළේ බිහි කළේ සිංහලයෝ. කම්මැලිකමින් කවදාක්වත් හිටපු ජාතියක් නෙමෙයි. එදා මේ ලක් ධරණී තලයේ බින්තනි පළාත් වෙල් යායවල් අස්වද්දන්නේ නැතිව පාළු වෙච්ච පුරන් වෙච්ච එක කොඹුරක් තිබුණේ නෑ මේ භූමියේ. එහෙම භූමියක්. ඉර උදා වෙනකම් ඉරේලිය මූණට වැටෙනකම් අපේ සිංහලයෝ එදා නිදාගෙන හිටියේ නෑ. රාත්‍රී කාලෙත් සෑහෙන තරම් වෙලාවක් ශරීරයෙන් වැඩගත්තා, හිතෙන් වැඩගත්තා. ඔවුන්ගේ ජීවිතේ ලස්සන චරියාවක් තිබුණා. අරුණට පළමුව පිබිදීම. උදා හිරු රැස් වැටෙනකොට උදැල්ල කරට අරගෙන පැස අතට අරගෙන කුඹුර දිහා බලාගෙන ගමන් කරන පිරිසක්. ඒ වගේම කුඹුරට ගිහිල්ලා බොහෝම ධර්මානුකූලව බුදුගුණ ධම්ගුණ සංඝගුණ හිතමින් වෙල් යායවල් අස්වද්දනවා. වපුරන මිටට අස්වැන්න ලැබෙනවා. එකට 60 ගුණයක් නෙමෙයි, එකට 100 ගුණයක් නෙමෙයි, ඊටත් වැඩි ගුණයකින්. හිත හොඳයි. එනිසා වපුරන්න අස්වැන්න ලැබුණා. අපේ මේ භූමිය තරම් සාරවත් වූ භූමියක් තිබුණේ නෑ මේ මහ පොළොවේ කොතනකවත්. ඉතින් මේ බව දැනගත් හඳුනාගත් පුරාණ සිංහලයෝ ඒ විදිහට ගොවිතැනින් බතින් කටයුතු කරමින් උදේ වරුව පුරාවටම ගත වෙහෙස දහඩිය මුගුරුවමින්, හැබැයි සතුටින්, එපා වෙලා නෙමෙයි, භවභෝගී අසීසුරු සම්පත් එකතු කළා. හම්බ කරපු දෙයින් ගෙදර ඉන්න විශේෂයෙන් උපාසකම්මල දන් පැන් පූජා කරමින්
හම්බ කරන දේ මනාව වියහිදම් කළා. නැවත කිව්වොතින් උදෑසන උදේ වරුවේම හරි හම්බ කිරීම වල යෙදিলা හවස් වරුව වෙනකොට තෙල් මල් පහන් අරගෙන යනවා ආරාමයට. ගිහිල්ලා මහා සංඝරුවන ඉදිරියේ ඒ සියල්ල පූජා කරලා සමහර විට රෑ දෙගොඩ හරියක් වෙනකන් අමා ධර්මය අහනවා. ඒ කාලේ තිබුණනේ තුන්යම් රාත්‍රික ධර්ම දේශනා, බුදු ගුණ දේශනා, වෙස්සාන්තර දේශනා, අරිය වංශ දේශනා, මහා සතිපට්ඨාන දේශනා, මහා උම්මග්ග ජාතක දේශනා ඒවා තිබුණා. සර්ව රාත්‍රික අභිධර්ම දේශනා මේවා තිබුණා. ඉතින් මේ වහනවා රෑ සෑහෙන වෙලාවක් වෙනකම්. සිත පහදවාගෙන ධර්මය අහලා ධර්ම ප්‍රීතියෙන් ආයෙ ගෙදරට එනවා. පැය 2-3ක් නිදාගෙන ආයෙ නැගිටිනවා. ওই විදිහට තමයි එදා සිංහලයේ වීර විකුම් බලපෑවේ මේ ඓතිහාසික භූමිය තුල. අද සිංහලයන්ට ඒ ගැන හාන් කවිසියක් නැති විදිහට නිදාගෙන සිටින ජාතියක් බවට පත් වෙලා. සිංහලයෝ මේ ගැන හිතුවේ නැත්තම්, අවදි වුණේ නැත්තම් ජාතියක් අනතුරේ බව මේ වගේ වෙලාවක වුණත් සිහිපත් කරන්න වෙනවා. ඉතින් මා මේ කතාව ඔබට කියා දුන්නේ මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා අතීත ජීවිතවල වීරිය වඩලා තම රට ජාතිය බේරගත්තේ හැටි. ඒ වගේම වංශ පරම්පරාව රැකගත්ත හැටි. ඒ වගේම තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගත්ත හැටි අපේ මහා බෝසතාණන් වහන්සේගේ පිරිසිදු චරිතාපදානයෙන් මනාව කියාපානවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ආපු ගිහි ශ්‍රාවකයාද පැවිදි ශ්‍රාවකයාද අප්‍රමාදීව වීරිය වැඩි යුතුයි. වීරියෙන් තොරව නම් ලැබෙන සැනසීමක් නැහැ. වීරියවන්තයාමයි මගඵල නිවන් සුව ලැබුවේ. වීරියවන්තයෙක්මයි රජ වුණේ. වීරියවන්තයෙක්මයි මැති ඇමතිකම් ලැබුවේ. වීරියවන්තයෙක්මයි මේ ලෝකේ ප්‍රභූත්වය ලැබුවේ. වීරියවන්තයෙක්මයි ලස්සන රූපයක් ලැබුවේ. වීරියවන්තයෙක්මයි ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබුවේ. වීරියවන්තයෙක්මයි දෙවලොව ඉපදුනේ. වීරියවන්තයෙක්මයි බඹතලයේ ඉපදුනේ. වීරියවන්තයෙක්මයි සසර ජය ගත්තේ. හොඳට සිහිපත් කරන්න. ඇයි මම එහෙම කිව්වේ? වීරියවන්තයෙක්මයි පින් පුරන්නේ. වීරිය නැත්තම් පින් පුරන්න බෑ. පින් පිරුවොත් ඔය කියපු හැම සැපයක්ම ලැබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ වීරිය වඩාගෙන යද්දී නොයෙකුත් විදිහේ පසුබෑම් ජීවිතයට එල්ල වෙනවා. ඒවා භාග්‍යවතුන් වහන්සේ බොහෝම ගැඹුරින් සාකච්ඡා කරලා ශ්‍රාවකයන්ට කරුණින් කරුණ හරියට මලින් මල එකතු කරලා මල් මාලාවක් ගොතනවා වගේ දේශනා කළා. අට්ඨිමානි භික්කවේ කුසීතවත් හෝනි. මේ ලෝකේ ඉපදිච්ච මිනිසුන්ට කම්මැලි කමට කරුණු 8ක් තියෙනවා කියනවා. කම්මැලි වෙන්න කරුණු 8ක්. මිනිසුන්ගේ හිතවල ඒ කරුණු ඉදිරියේ කම්මැලිකම, පසුබැසීම, මන්දෝත්සාහය මේව ඇති වෙනවා. තීන මිද්දය මේව ඇති වෙනවා. මොනවද ඒ කරුණු 8? කතමානි 8. ඉද භික්කවේ භික්ඛුනෝ කම්මං භික්ඛුනා කම්මං කාතබ්බං හෝති. ඔන්න දැන් භික්ෂුවකගේ පැත්තෙන් ගත්තොත් මොකක් හරි වැඩක් කරන්න තියෙනවා. අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ නමකට වත් පිළිවෙත් කරන්න තියෙනවා හවස් කාලේ. ඉතින් එහෙම හිතලා මේ භික්ෂුව මොකද කරන්නේ? කම්මං කෝ මේ කාතබ්බං භවිස්සති කම්මං කෝපන මේ කරුන්තස්ස කායෝ කිලමිස්සති හන්දාහං නිපජ්ජාමි. ඔන්න මේ භික්ෂුව හිතනවා දැන් මං හවස වත් පිළිවෙත් කරන්න ඕනිනේ. මං හවස් කාලේ සිවුරු පඳු ගහන්න ඕනනේ. මං හවස් කාලේ පාත්‍රය කළු කරන්න ඕනි. මං හවස් කාලේ පිරිත් කියන්න මට තියෙනවා. ඒකින්ද මම දැන් නිදා ගන්න ඕන. මම දැන් නිදා ගන්න ඕන කියලා හවස් කාලේ කරන්න තියෙන වැඩේ අරමුණු කරගෙන දැන් නිදා ගන්නවා. කම්මැලි කමට යනවා. දැන් මේ කාරණය තුල එයාගේ වීරිය අඩු වෙනවා. එයා පසුබහිනවා. එයා ඒ ශාසන ප්‍රතිපදාවෙන් සෑහෙන තරමකට කඩා වැටෙනවා, පිටුපස්සට එනවා. ඇයි ඒ? ඇයි යා හිතන්නේ මම හවස් කාලේ වැඩ කරන්න තියෙන එහෙනම් දැන් නිදා ගන්න ඕනි කියලා. එහෙම නෙවෙයිනේ හිතේ යුත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ගිහි ශ්‍රාවකයා කියලා හිතමු. දැන් ගිහි ශ්‍රාවකයා වුණත් ඊයත්තට අපි හිතමු ගමනක් බිමනක් යන්න තියෙනවා. දැන් ගමනක් බිමනක් යන්න තියෙනවා, දුර ගමනක් යන්න තියෙනවා. එනකොට සෑහෙන තරම් පරක්කු වෙන්න පුළුවන් කියලා හිතලා නිදා ගන්නවා. යද්දි මට වෙහෙසෙන්න පුළුවන්, යද්දි මට පීඩාවක් එන්න පුළුවන්, හන්දිපත් අමාරු ඇති වෙන්න පුළුවන්. ඒකින්ද දැන් හොඳට නිදා ගන්න ඕන කියලා නිදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ වීරිය නැති වෙනවා. එයා මන්දෝත්සාහී කෙනෙක් වෙනවා. වීරිය ආරම්භ කරන්නට එයාට තියෙන මූලික අරමුණක් එයාගෙන් ගිලිහිලා යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මොකක්ද කරන්නට ඕනි? එයා කරන්නට ඕනි දේ තමයි මට දැන් දුර ගමනක් යන්න තියෙනවා. නැත්තම්
මම විසින් යම් වැඩක් කරන්න තියෙනවා. දැන් පළමු වෙන කාරණය මේ වැඩක් පොලක් කරන්න තියෙනවා කියලා නිදාගන්න එකනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකට හෝ ගිහි කෙනෙකුට හෝ මොකක් හරි වැඩක් කරන්න තියෙනවා නියමිත වැඩක්. අපි හිතමුකෝ අද දවසේ උදේ කාලේ හරි හවස් කාලේ හරි යොදාගත්ත වැඩක් තියෙනවා. ඉතින් මේ වැඩේ තියෙනවා නම් එයා කල්පනා කරන්න ඕනේ මේ වැඩේ කරන්න ගියාට පස්සේ සමහර විට හිතුවට වඩා කාලයක් ගත වෙන්න පුළුවන්. මේ වැඩේ කරනකොට ගතේ වෙහෙස ඇති වෙන්න පුළුවන්. හිතේ වෙහෙස ඇති වෙන්න පුළුවන්. ගත අකර්මණ්‍ය වෙන්න පුළුවන්. බොහෝ ප්‍රමාද වෙන්න පුළුවන්. එනිසා මම දැම්මම භාවනා කරන්න ඕනි. එනිසා මම දැම්මම සමතේ විදර්ශනා වඩන්න ඕනි. දැම්මම මම කර්මස්ථානේ පුරුදු කරන්න ඕනි. ඔන්න හිතන විදිය. මම හවස මට වැඩක් කරන්න තියෙන හින්දා උදේ වැඩක් කරන්න තියෙන හින්දා ඒ වැඩේ කරද්දී මට මේ ධර්ම මාර්ගයේ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව සිද්ධ කරගන්න කාලේ නැති වෙනවා. ඒකින්ද මම හවස් කාලේ කරන්න තියෙන කොටසත් දැම්මම කරලා ඒ වැඩේට ලෑස්ති වෙන්න ඕනි. අපි හිතමුකෝ මෙහෙම ස්වාමින් වහන්සේ කෙනෙක් හවස් කාලේ වතක් පිළිවෙතක් කරනවා. මේ වත පිළිවෙත කරද්දී හවස් කාලේ භාවනා වාරයේ මග හැරෙන්න පුළුවන්. එහෙනම් උදෑසන කාලේ ඒ භාවනා වාරයේ පරයන්ක වාරයේ අනිවාර්යෙන් කරන්නට ඕනි හවසේ වැඩේ කරන්න කලින්. අන්නේ වගේ උදාහරණයක් හැටියට කිව්වොත් ගිහියත් එක්ක උනත් එහෙම තමයි. ගිහියත් වුණත් තමන්ට නියමිත වැඩේ කරද්දී පිරිස් සජ්ජායනා කරන ඒවා බුද්ධ පූජා පවත්වන ඒවා ගෙදර භාවනා කරනවා නම් ඒ දේවල් මුලින්ම කල්ැතිවම කරන්නට ඕනි අර වැඩේ කරන්න කලින්. ඔන්න එතකොට වීරිය වැඩෙනවා, කම්මැලිකම නැති වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා පුනිච්චපරම් භික්ඛවේ භික්ඛුනා කම්මං කතං හෝති. ඔන්න දැන් භික්ෂුව මොකක් හරි වැඩක් කරනවා. මහන්සි වෙලා වැඩක් කළාට පස්සේ හිතනවා මම දැන් ඉතින් සෑහෙන තරම් වෙලාවක් වෙහෙසිලා නිදි මරාගෙන වැඩක් කරුවානේ. දැන් හරි. එහෙනම් මම දැන් ටිකක් නිදා ගන්න ඕන. නිදා ගන්න ඕනේ කියලා හිතලා ඔන්න නිදා ගන්නවා. එහෙම නිදාගත්තාම සමහරට පැය 2 3 4ක් නෙමෙයි වරුවක්ම සමහරට දවසක්ම ඔහේ නිින්ද යනවා. දවසක්ම ඔහේ නිදා ගන්නවා. එතකොට මේ නිදාගත්ත වෙලාවේ කරන්න තිබ්බ බොහෝ දේවල් අතපසු වෙනවා. උදේ කාලේ භාවනාව කෙරෙන්නේ නැහැ, සමහරට හවස කාලේ කෙරෙන්නේ නැහැ, සක්මන කෙරෙන්නේ නැහැ, වතපිළිවෙත කෙරෙන්නේ නැහැ. සෑහෙන තරම් කටයුතු අඩාල වෙනවා. ගිහි ගෙදර ඉන්න කෙනෙකුත් එහෙම තමයි. ගිහි ගෙදර ඉන්න කෙනෙක් අපි ගත්තොත් මොකක් හරි ගමනක් ගිහිල්ලා එනවා දුර ගමනක්. විශේෂයෙන් මොකක් හරි වැඩක් සිද්ධ කරලා, කටයුත්තක් සිද්ධ කරලා ඒ කටයුත්ත නිසා වෙහෙසයි කියලා හිතලා ඔන්න නිදා ගන්න පටන් ගන්නවා. නිදා ගන්න පටන් අරගෙන දවස පුරාවටම සමහරට නිදා ගන්නවා. පැය ගාණක් කියලා නිදාගෙන දවස පුරාවට නිදාගෙන එක වැඩක්ින්ද තව බොහෝ වැඩ අතපසු කර ගන්නවා. ඔය කම්මැලිකම නිසා තමයි මේ ස්වභාවය මතුවලා එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් මොකක්ද අපි කරන්නට ඕනි? ඔන්න දැන් අපි මොකක් හරි වැඩක් කළාට පස්සේ භික්ෂුවක් නම් හිතන්න ඕනි මේ වැඩේ කරද්දී මට හරියට යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගන්නත් බැරි වුණා. ඒ වගේම හරි හැටි මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරගන්නත් බැරි වුණා. මම භාවනා කළ යුතුයි. ඒ භාවනා වාරයේ මගෙන් ගිලිහිලා ගියා. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන? මම දැම්මම මහන්සිය බලන්නේ නැතුව මම දැන් භාවනාවේ දෙන්න ඕනි, සක්මනේ දෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස මලින් පහනින් පූජා කරන්න ඕනි, පිරිත් වාරය සජ්ජායනා කරන්න ඕනි, වන්දනාව කරන්න ඕනි. අන්න එහෙම හිතන්නේ. එහෙම හිතලා කම්මැලි වෙන්නේ නැහැ. අමාරුවෙන් හරි කළ මනාදේ කරන. ඔන්න දියුණු වෙන විදිය. ඔන්න ඉස්සරහට යන විදිය මේවා පුංචි දරුවන්ට පවා වටිනවා. පුංචි දරුවන්ට පවා වටිනවා. සමස්ත සත්ව වර්ගයාට වැදගත් වෙනවා. ගිහියත් එක්කුණත් එහෙම තමයි. මොන තරම් අමාරු වැඩක් කළත් සාමාන්‍යයෙන් එයා කරන දෙයක් තියෙනවා නම් ඒ දේ පිරිහෙලා ගන්නෙ නැහැ. ඒ දේ අතහැර ගන්නෙ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් පුනච පරම් භික්ඛවේ භික්ඛුනා මග්ගෝ ගන්තබ්බෝ හෝති. ඔන්න ඊළඟ කාරණේ. භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුවට දුර ගමනක් යන්න තියෙනවා. අද වගේ නෙමෙයිනේ. ඒ කාලේ පයින් තමයි යන්නේ සතපුම් ගණන්. එතකොට මහා අවුරස්මී යන්න වෙනවා, කාන්තාර මාර්ග මැදින් යන්න වෙනවා, දුර ඈත ගමන් යන්න වෙනවා. එහෙම සිද්ධ වෙනවනේ. එතකොට එහෙම ගමන් බිමන් යනකොට සමහරට යෝනිසෝ මනසිකාරය ගිලිහෙන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා මනසිකාරයෙන් ඈත් වෙන්න පුළුවන්. එතකොට භාවනාව කරගන්නට නොයෙන්න පුළුවන්. සක්මන කරගන්න බැරි වෙන්න පුළුවන්. දුර ගමනක් යන්න තියෙනවානේ. ඉතින් මේ දුර ගමන යද්දී වෙහෙස පීඩාවත් එක්ක මට මේ භාවනාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හැමදේම සිද්ධ වෙන්න පුළුවන් කියලා එයා කල්පනා කරන්න ඕනේ.
කම්මැලි කෙනා මොකද කරන්නේ? මට දුර ගමනක් යන්න තියෙනකොට වෙහෙස ඇති වෙනවා. ඒකෙන්ද මම දැන් ටිකක් විවේක ගන්න ඕනේ. ඔන්න නිදා ගන්නවා. නිදාගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කලමනා බොහෝ දේ අතපසු කර ගන්නවා. දැන් මේ විදිහට අපි හිතුවේ නැත්තම් ගිහි පැවිදි ශ්‍රාවකයෝ ජයග්‍රහණයක් නැහැ. ඔහේ උපන්නට ජීවත් වෙන්න පුළුවන් කීයක් හරි අම්බ කරගෙන කාලය ඇඳලා. මේ නිවන් සුවය වැනි උත්තම ඉලක්කයකට යන ශ්‍රාවකයා මන්දෝත්සාහී වෙලා බෑ. එයාගේ දිනචරියාවේ නින්දට වෙලාවක් තියෙන්න බෑ. බැරිම තැනක් වුණොත් ගත ටිකක් සංසිඳවා ගැනීම පිණිස චුට්ටක් ටික වෙලාවක් සැතපෙනවා විනා නින්දට ප්‍රධානත්වයක් දුන්නොත් දැන් තියෙන සංකල්පවල තියෙන අනිවාර්යෙන් පැය 8ක් නිදා ගන්න ඕනි. පැය 6ක් නිදා ගන්න ඕනි. එහෙම නිදාගත්තේ නැත්නම් මේ ඇඟට හොඳ නැහැ. ඕව අපට අදාළ සංකල්ප නෙමෙයි. එහෙම පැය 8ට නිදාගත්තා නම් අපේ සිංහලයන්ට ආමගකුත් නැහැ යනමගකුත් නැහැ. ඒක නිසා භික්ෂුන් වහන්සේලා එහෙම නිදා ගන්න ගත්තොත් එහෙම වැඩෙන ධානයකුත් නැහැ රැකෙන සීලයකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දවසකට සැතපුණේ පැයකුයි මිනිත්තු 20ක් වගේ කෙටි කාලයක්. පැයකුයි මිනිත්තු 20ක් තමයි මුළු අවුරුදු 45ටම සැතපුණේ. ඊළඟට මතක තියාගන්න ඔය බක්කුල වගේ මහරහතන් වහන්සේලා අවුරුදු ගානක් අවුරුදු 80ක් ඇඳක පිට තියලා නැහැ. ඊළඟට කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් ඇඳක පිට තියලා නැහැ. ඒක නිසා මේව චරිතාදර්ශයට ගන්නට ඕනි ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ගිහියත්ොත් එහෙම තමයි. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා දුර ගමනක් යන්න නියමිතව තියෙනවා නම් වීරියෙන් යුක්තව ඒ ගමනේදිත් අතපසු වෙන දෙයට කලින් කරන්න කියලා. ඔන්න ඔහමයි අපිව දිරිමත් කළේ භාග්‍යවතුන් වහන්සේ. මේ චින්තාවට ආවොත් මේ සිංහල ජාතියට මොන තරම් දියුණුවක් ඇති වෙයිද? හිතලා බලන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරන පුණච පරම් භික්කවේ භික්ඛුනා මග්ගෝ ගතෝ හෝති. භික්ෂුවක් දුර ගමනක් ගිහිල්ලා එනවා. ගිහියත් එක්කුණත් එහෙම දුර ගමනක් ගිහිල්ලා ආවට පස්සේ හිතනවා මං ඉතින් දුර ගමනක් ගියා. බොහෝ වෙහෙස මට තියෙනවා දැන්. කකුල රිදෙනවා, අත්පා රිදෙනවා, හන්දි රිදෙනවා. දැන් ඉතින් ටිකක් නිදා ගන්න ඕනේ. ඕන්නෝම කියලා නිදාගෙන සමහරට පැය ගාණක් ජීවිතේ වඳ වුණා වගේ අවදි වෙනවා. එතකොට සෑහෙන තරම් කාලය ගත වෙලා ආයෙ මැරෙනකන් ඒ කාලේ හම්බ වෙන්නේ නැහැ. එතකොට දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා එහෙම නිදාගත්තොත් කවුරු හරි එයාගේ සෑහෙන කටයුතු අතපසු වෙන නම් එයා මොකද්ද කරන්නට ඕනි? දුර ගමනක් ගිහිල්ලා ආවා කියලා නෑ. ගේ දොර අතුපතු ගන්න තියෙනවා නම් ඊළඟට බඩු මුට්ටු සකස් කරන්න තියෙනවා නම් කුඩා දරුවෙක් ඉගෙන කියා ගන්න කටයුතු තියෙනවා නම් භික්ෂුවක් සිවුරු සකස් කිරීම මාගේ කටයුතු තියෙනවා නම් වත්පිළිවෙත් තියෙනවා නම් සමත භාවනා විදර්ශනා භාවනා සඳහා පරයන්ක සක්මන් මළුවේ ගත කළ යුතු කාලයන් තියෙන මේවා ඔක්කොම ඉටු කරන්නට ඕනි. දුර ගමනක් ගිහිල්ලා ආපුවම එහෙම තමයි කරන්න ඕනේ. මේ දේවල් සිද්ධ කරලා ඉන් අනතුරුව තමයි යම් විවේකයක් ලබන්න ඕනේ. එතකොට යාට පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් පසුතැවීමක් ඇති වෙනවා. දැනට ජීවිත අසාර්ථකයි කියලා දුක් විඳින මිනිස්සු ඉන්නවනේ. ඔය මිනිසුන්ගෙන් බැලුවොත් විමසලා සෑහෙන දෙනකොට වීරිය අඩුයි. සෑහෙන දෙනකොට වීරිය අඩුයි. වීරිය අඩුකමමයි අසාර්ථකත්වයේ මූල හේතුව. වීරිය අඩු මිනිසයාට උපක්‍රම ක්‍රම මේව හම්බ වෙන්නෙත් නැහැ. ඔහේ ඉන්නව කල්ගෙවගෙවා එහෙට මෙහෙට ඇවිද ජීවිතේ නාස්ති කර ගන්නවා. වීරියවන්තයාට ඕන තරම් ක්‍රමෝපාය හම්බ වෙනවා මිනිස් ජීවිතේ දියුණු වෙන්න. මිනිස් ජීවිතේ වගේ වටිනා ජීවිතයක් ලැබුවා නම් ඇයි ඔය ජීවිතේ මිල මුදලක් හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන යාන වාහනයක් මිලදී අරගෙන යම් සැපයක් ලැබෙමින් ජීවත් වෙන්න බැරිද? ඒකට පින නැද්ද? එහෙම හිතන්න එපා. අනිවාර්යෙන් තියෙනවා. හැබැයි උත්සාහය අවශ්‍යයි. පරාජයටපත් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. වැටි නැගිටින්න ඕන. අපි කවදාවත් අපි මේ හැමදෙනාම ඔබද මා දෙක සැරේම අම්මගේ කුසෙන් බිහි වෙච්ච දවසේම නැගිටලා ඇවිද්දේ නැහනේ. කී වාරයක් වැටෙන්නේ නැද්ද? දනිස් දෙක කොච්චර බිම ඇනෙන්නේ නැද්ද? හක්ක කොච්චර බිම ඇනෙන්නේ නැද්ද? දනිස් දෙක වැලමිට කොච්චර බිම ඇනෙන්නේ නැතිද? සීරෙන්නේ නැතිද? එහෙම වැටි අම්මගේ උදව්වෙන් තාත්තගේ උදව්වෙන් නැගිටලා දැන් අපිට අම්මගේ උදව්ව නැතුව තාත්තගේ උදව්ව නැතුව දැන් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි පුළුවන් වුණාට මතක තියාගන්න ආයෙ කාලයක් එනවා. ආයෙමත් මල මුත්‍රා ගොඩේ වැටෙනවා. අපි උස්සන්න කෙනෙක් ඕන වෙනවා. එහෙට මෙහෙට අරන් යන්න කෙනෙක් ඕන වෙනවා. සමහරට අපිට කවන්න කෙනෙක් ඕන වෙනවා. අත්පා පණ නැති වෙනවා. ආයෙමත් අර ලදරු කාලේ වගේම කාලයක් ජීවතුන් අතර හිටියොත් වයසට ගියාට පස්සේ අපිට එනවා. එදාට අපි ළඟ අම්මා නැහැ. එදාට අපි ළඟ තාත්තා නැහැ. අපි ආදරයෙන් බලපු අම්මයි තාත්තා එදාට අපෙන් සමුගෙන බොහෝ කල්. එතකොට අපි ළඟ දරුවෝ හිටියොත් දැන් නම් ඉතින් විශ්වාස කරන්න අමාරුයි මේ කාල විපත්තියත් එක්ක. දරුවෝ සත්පුරුෂව හදලා තිබුණොත් එදාට දරුවෝ උපකාර කළයි. හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා දරුවන්ට කරන උපකාරයේ මට්ටමින් මොනම හේතුවකින්වත් දරුවන්ගෙන් නම් හම්බ වෙන්නේ නැහැ අම්මා තාත්තට. මොකද ඒ වෙනකොට දරුවන්ට දරුවෝ ඉන්නවා.
දරුවන්ට ස්වාමි භාර්යාවරු වෙන්නවා. ඔවුන්ට සෙනෙහස ආදරේ පුද කරලා ඉතුරු වෙන පුංචි කොටසකින් තමයි අම්මා තාත්තට සලකන්නේ. අම්මා තාත්තා හොඳට තේරුම් ගන්නුනේ අතේ පය හයිය තියෙන අම්මවරු තාත්තවරු පුළුවන් කාලේ බණ භාවනා කරගන්න. නැත්තම් අහුමුළු වලට වෙලා අගුපිල් වලට වෙලා ළඟින්න වෙයි ඉස්සරහට. දරුවන්ට ශාප කරන්න එපා, දරුවන්ට දේශ කරන්න එපා. එහෙම දේශ කළා ශාප කළා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තමන් පුළුවන් කාලේ සද්ධර්මයේ නැමැති ධනය උපායනය කරගන්න, ආයෝජනය කරගන්න. සිල්වත් වෙන්න, දන් දෙන්න. දරුවන්ට හම්බ කරලා තියෙනවා වගේම දරුවෝ උස්මාත් කරලා උගන්වලා පිටරටවල් වල යවන්න වෙහෙසෙනවට වඩා වැඩි වෙහෙසකින් තම ජීවිතේ ගොඩ දාගන්න වැඩ කරගන්න. ඒක ආත්මార్థකාමී බවක් නෙමෙයි. ඒක තමයි නියම පරාර්ථය. ඒ තුලින් දෙනම ලෝකයට ඊටාම රමණීය ආදාසයක් තම චරිතයේ දර්පණයක් කරලා පෙන්නනවා. මෙන්න මම ජීවත් වුණා මේ ලෝකේ හොඳට, මං සත්පුරුෂ වුණා, මං සිල් ආරක්ෂා කරා, අමුදරුවන්ගේ වගකීම් යුතුකම් ඉටු කළා. දැන් මම හොඳින් මැරෙනවා, සතුටින් මැරෙනවා. මරණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට දුකක් විපතක් නෙමෙයි, සතුටක්. හේතුව තමයි එයා මරණින් මත්තේ යන්නේ දෙව්ලොව. ඒකින්ද මොකටද අඬන්නේ? මැටි භාජනයක් තියෙනවා මල බැඳිච්ච. ඒ මැටි භාජනය අයින් කළා රන් භාජනයක් ලැබෙන කෙනා අඬනවද? අඬන්නේ නැහැ. මනුස්ස ලෝකේ කියන්නේ මිනිස් ශරීරය කියන්නේ මැටි භාජනයක් වගේ. දිව්‍ය ලෝකේ දිව්‍ය ආත්මය කියලා කියන්නේ මැණික් ඔබවන ලද රන් භාජනයක් වගේ. ඉතින් ඒ නිසා මේ ජීවිතය ගත කරගෙන යද්දී මේවා ගැන හොඳට සැලකිල්ලෙන් පුළුවන් කාලේ වීර්ය වඩලා ධර්මයේ පුරුදු කරලා ජීවත් වෙලා ඉන්න නැත්නම් සැනසීම හිමි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් දුර ගමනක් ගිහිල්ලා ආවා, කම්මැලි වෙලා බෑ. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නට ඕනි? එයා කල මනාදේ මනාව සම්පාදනය කරන්නට ඕන. පුණජපරම් භික්කවේ භික්ඛු ගාමංවා නිගමංවා පින්ඩාය චරිත්වා. භික්ෂුවක් ඉන්නවා ගමකට හරි නියම් ගමකට හරි පින්ඩපාත යනවා. මේ පින්ඩපාතේ ගිහිල්ලා නලබති ලෝකායවා පනීතාය පනීතස්සවා ලෝකස්සවා පනීතස්සවා භෝජනස්ස යාම දත්තං පාරිපූරින්. ඉතින් මේ භික්ෂුවකට බඩ පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ නැහැ. පින්ඩපාත යනවා ගම්මාන දෙක තුනකට බඩ පිරෙන්න දාන ටිකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ මේ භික්ෂුව? අරගෙන ඇවිල්ලා මේක යාන්තම් මනදලා හිතනවා අද නම් හරියට දාන්නේ හම්බුන්නේ නැහැ. ඒකෙන්ද මට වීර්ය වඩන්න බෑ, භාවනා කරන්න බෑ කියලා නිදා ගන්නවා. ගිහියත් එක්ක හිතන්නකෝ සමහර ගිහියන්ට කැම වේල් වරදිනවනේ ඕන තරම්. කෑම වේලක් දෙකක් වර්ධිනවා. දැන් මේ වගේ කාලයක ගත්තොත් බොහෝ දෙනාට කෑම බීම හිඟයිනේ. ඉතින් කෑම බීම හිඟ වුණා කියලා කම්මැලි වෙලා හරියන්නේ නැහැ. කන්න නෑනේ කියලා බුදියගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කන්න නැත්තම් වතුර ටිකක් හරි බීලා මඤ්ඤොක ගහක් හරි හිටවන්න ඕනි අපේ භාෂාවෙන් කිව්වොත්. කන්න නැත්තම් වතුර ටිකක් බීලා කෙසෙල් ගහක් හරි හිටවන්න අපේ භාෂාවෙන් කිව්වොත්. ලැබෙන ධර්මානුකූල රැකියාව කරන්නට ඕනි නම්බුව පැත්තකින් තියලා. අපි හිතමුකෝ ඔබට යම් රැකියාවක් ලැබිලා තියෙනවා කුලියක් කරන්න. හැබැයි ඒ රැකියාව ධාර්මිකයි. හැබැයි ඔබ දැනුගත්කම් හදාගත්ත කෙනෙක්. හැබැයි ඔබට ඒ දැනුගත්කමට සැලෙන රැකියාවක් දැන් ලැබිලා නැහැ. කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔබේ කුලී වැඩේ හරි බොහොම සතුටින් කරලා ලැබෙන දෙයකින් ධනට පිනටත් දීලා ජීවිතය සකස් කරගන්න උත්සාහවත් වෙනම හැර වෙන කෙලෙස් මතු කරගෙන නම්බුව ගැන හිතලා හිතුවොත් නම් ඔබට ජයග්‍රහණයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකට දේශනා කරන දානේ හම්බුනේ නැහැ කියලා හිතලා බුදියගෙන හරියන්නේ නැහැ. කමක් නැහැ. අද මගේ ශරීරය සැහැල්ලුයි කියලා හිතන්න කියනවා. අද දාන්නේ නැණි හරියට. ඒකින්ද බඩ පිරුන්නේ නැති හින්දා ශරීරය සැහැල්ලුයි. අද මම වෙනදට වඩා හොඳින් භාවනා කරනවා කියලා ධර්මයේ හැසිරෙන්න. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේගේ වීරිය කොහොමද? ශ්‍රාවකයෝ දිරිමත් කරන හැටි. ගියත්තොත් එහෙම හිතන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවක් ගමට පින්ඩපාත යනවා. පින්ඩපාත ගියාම හොඳට බඩ පිරෙන්න දානේ හම්බ වෙනවා. ප්‍රණීත දානයක් හම්බ වෙනවා. ඉතින් මේ දානේ හොඳට බලඳනවා වෙනදට වඩා. බලඳලා දැන් බරයි, ඇඟත් බරයි, බඩ හොඳටම පිරීලා. ඕන දැන් නිදා ගන්නවා. දැන් අද ටිකක් දානේ වැඩිපුර වැළඳුවා. ටිකක් විවේක ගන්නට ඕනි. මේ බඩ පිරලා තියෙන වෙලාවේ භාවනා කරන්න යන්න හොඳ නැහැ. ওই විදියට තමන්ම හදා ගන්නවා කම්මැලි කමට කරුණු. එහෙම හදාගෙන ඊට පස්සේ ගිහිල්ලා ඔන්න යහන් ගත වෙනවා, නිදා ගන්නවා. නිදාගෙන සමහරට පැය ගානකින් පස්සේ තමයි අවදි වෙන්නේ. එතකොට කලමනා සියලු දේවල් මග හැරිලා කෙලෙසුන්ගෙන් පිට ආවරණය වෙලා මදේ ඇවිස්සීලා රාගේ පවා ඇවිස්සෙන්න එක හේතුවක් වෙනවා. අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය තැන්වල නිදා ගන්න ගත්තොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් යා මොකක්ද කරන්න ඕනි? එයා හිතන්නට ඕනි මේ භික්ෂුව අද මම පින්ඩපාතේ වැඩියා. මට හොඳට දානේ හම්බුණා. අද හොඳට දානේ වැළඳුවා මම. දැන් මගේ බඩ හොඳට පිරලා තියෙන. එහෙනම් දැන් මගේ කය බොහොම ශක්තිමත්. අද වෙනදට වැඩි වාර ගාණක් සක්මන් කරන්නට ඕනි. වෙනදට වැඩි වාර ගාණක් පරියන්ක කරන්නට ඕනි. වෙනදට වැඩියෙන් අද මම භාවනාව දියුණු කරන්න ඕන කියලා ඒ ශ්‍රාවකයා ධර්මයේම හැසිරෙන්නට ඕනි. ගිහියත්තුත් එහෙම තමයි.
කන්න ලැබුණොත් හොඳට බඩ පිරෙන්න කාලා බුදිය ගන්න එක නෙමෙයි කරන්නට ඕනි. බඩ පිරෙන්න කෑවට කමක් නැහැ. කාලා වැඩ කරන්න ඕනි. අන් අයට දුක් ගිනි ගෙඩි දෙන්න වැඩ කරන එක නෙමෙයි. තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙකම ඉෂ්ට වෙන විදියට. ඒ වගේම මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් රැකෙන විදියට වැඩ කරන්න ඕනි. අන්න එහෙම වැඩ කළොත් මේ ජාතියට කවදාවත් අනතුරක් නැහැ. ලෝකෙ දියුණු වෙච්ච ජාතීන් දෙස බලන්න. ඔය ඇත්තම බොහොම උජාරුවට කියන්නේ අසවල් ජාතිය දියුණුයි, අසවල් රට දියුණුයි කියලා. බලන්නේ යත් දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා. බුදියගෙන හිටපු එකම ජාතියක්වත් ඔළුව ඉස්සුවේ නැහැ. නිදාගෙන හිටපු එකම ජාතියක්වත් දියුණු වෙලා නැහැ. ඒකින්ද අවුවට වැස්සට පින්නට බය වෙච්ච මිනිස්සු දියුණු වෙලා නැහැ. සීතලට බය වෙච්ච මිනිස්සු දියුණු වෙලා නැහැ. හොඳට හිතන්න. අපේ ආදී සිංහලයේ මුතුන් මිත්තු අවුවට වැස්සට පින්නට බය වෙච්ච ජාතියක් නෙමෙයි. ඒ වගේම ගුණයෙන් පොහොසත් හදවතක් තිබුණා. බතබුලතින් පොහොසත් ජීවිතයක් තිබුණා. හොඳ දරු පරපුරක් දායාද කළා. යහපත් සભ્ય සංස්කෘතියක් තිබුණා. ජාතියම බැබළුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් ඉන්නවා ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ යාන්තම් සෙමක් හැදෙනවා. යන්තම් හෙම්බිරිසාවක් හැදීගෙන එනකොට හිතනවා මං අද නිදි මැරුවොත් නම් මේක වැඩි වෙන්න පුළුවන්. මං අද අවදි වෙලා හිටියොත් සක්මන් කෙරුවොත් දූවිලි වදින්න පුළුවන්. එහෙම වුණොත් මේ හෙම්බිරිසාව වැඩි වෙන එකෙන්ද මං දැන් ගිහලා ඔළුවේ ඉඳන් පොරවගෙන නිදා ගන්නවා කියලා ඔන්න සැතපෙනවා. සමහරට පැය ගානකින් මේ ලෙඩේත් හොඳටම වැඩි වෙලා තමයි අවදි වෙන්නේ. ගිහියත්ොත් එහෙමනේ යාන්තම් ලෙඩක් හැදීගෙන එනකොට බය වෙනවා. මේ පුංචි හෙම්බිරිසාවට කැස්සට බය වෙච්ච જાතියක් නෙවෙයිනේ සිංහලයෝ කියන්නේ. අපේ අත් බෙහෙත් තිබුණා. ඒ වගේම පණ රැකගත්තා. බොහොම හොඳට ජීවත් වුණා නිරෝගීව. ඔය තාම ඉන්නේ අපේ පැරණ අම්මලා තාත්තලා අවුරුදු 90යි 100ට කිට්ටුව ජීවත් වෙන්නේ. බෙහෙත් පෙත්තක්වත් බීපු නැති මිනිස්සු ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම හිතුවොත් නම් දියුණුවක් කවදාවත් නැහැ. පුංචි ලෙඩක් ඇදුණොත් හිතන්න කියනවා මේ ලෙඩේ උස්සන්න වෙලා මම මැරෙන්න පුළුවන්. මැරෙන්න කලින් භාවනා කරලා නිවන් දකින්න ඕනි කියලා භික්ෂුවක් නම්. මේ ලෙඩේ උස්සන්න වුණොත් මගේ අමුදරුවන්ට කළ යුතු යුතුයකම් මට ඉටු කරගන්න බැරි වෙනවා. ඒකෙන්ද ලෙඩේ උස්සන්න වෙන්න කලින් මම මගේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනි කියලා ගිහියත් වෙහෙසෙන්න කියනවා. ඊළඟට ලෙඩක් ඇදිලා සනීප වෙනවා. සනීප වුණාම භික්ෂුවක් හිතනවා දැන් සනීප වෙච්ච ගමම්මනේ. දැන් වැඩි වැඩ කරන්න හොඳ නැහැ. මහන්සි වෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් විවේක ගන්න ඕනේ. එහෙම හිතලා ඔන්න සැතපෙනවා. කාලේ ගත වෙලා යනවා. ගුණ ධර්ම වලින් සෑහෙන පිරියනවා. ජීවිතේ නාස්ති වෙනවා. එහෙම හිතන්න එපා කියනවා. ගිහියත්ොත් එහෙමනේ. යාන්තම් ඉස්පිරිතාලෙක ඉඳන් ගෙදර ආපු පමණින් වෛද්‍යවරුත් කියනවා විවේක ගන්න විශ්‍රාම වෙන්න කියලා. ඉතින් මාස ගණන් ඇඳන් වලට වෙලා ඔහේ බුදියන් ඉන්නවා. නිදාගෙනමයි ඉන්නේ. පෙර සංසාරෙත් පිඹුරු වෙලා නිදාගෙන හිටියා. මේ ජීවිතේ නින්දටම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරුණා එහෙම හිතන්න එපා. යන්තම් ලෙඩක් හැදිලා සනීප වුණොත් හිතන්න කියනවා. ආයේ මේ ලෙඩේ යන්තම් මං ලෙඩ වෙලා හිටපු කාලේ මට බැරි වුණා ගුණධර්ම වඩන්න. දැනුත් මං ප්‍රමාද වුණොත් මට සිද්ධ වෙන්නේ නිවන් දකින්න නෙමෙයි නිරේ යන්න. එහෙනම් මං ප්‍රමාද වෙන්නේ නැහැ. මං අප්‍රමාදී වෙනවා කියලා වෙර වඩන්න කියනවා. එහෙනම් මේ කරුණු සිහි කරලා ගිහි ඔබත් පැවිදි අපිත් වීරිය වඩලා සසර දුක් ගෙවන් කරගෙන ශාන්තම නිවනින් සැනසෙන්නට වීරිය වඩමු කියලා මේ උදෑසන කාලයේ සිහිපත් කරමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.